රෙකෝඩ් එක පටන් ගන්න තියෙන්නේ. හරි. පටන් ගමු ඩිෆරන්ෂියේෂන්. ඒක ඇත්තටම තියරි තුනක් තමයි තියෙන්නේ. මොකද්ද ඩිෆරන්ෂියේෂන් කියලා කියන්නේ? සිංහලෙන් කිව්වොත් අවකලන. සරලවම කිව්වොත් මේ ප්‍රස්තාවයක් තියෙනවා නම් ප්‍රස්තාරයේ A කියලා ලක්ෂයකදී සාධාරණ මේ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන එකට තමයි අපි කියන්නේ අවකලනය කියලා. අපි ඕන කාලෙත් දන්නවා. ඒත් අපි දන්නවා අපිට සාධාරණ මේ වගේ සරල රේඛ ශිතයක් තියෙනවා නම් අපිට ඕනම තැනක එක සමාන අනුක්‍රමයක් තියෙන්නේ. ඒක තමයි මේ ශිතයේ අනුක්‍රමය. මෙන්න මේ මේක හදර කෝඩ් තියෙන. හැබැයි මේකට මේ වගේ ශිත එක තනින් තන එක වෙනස් වෙනවා. ඉතින් අවකලනය කියන එක ඩෙෆිනිෂන් එක මතකද? මොකක්ද තිබ්බේ? අපි සරල රේඛාවක අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අපි කණ්ඩාංග පොයින්ට් එකක් ගමු. x1 y1 මෙයාම තින්න x2 තමයි පොයින්ට් එක මෙයා y2 වෙනවා x2 වෙනවා මෙයා x ඒ සරල රේඛාව අනුක්‍රමණය වෙන අපි දන්නවා m සමානයි y2 වෙන y1 දෙතින x2 වෙන x1 මේක තමයි සරල රේඛාවට y කණ්ඩායමක් අන්තරයට x කණ්ඩායමක් අන්තරය. අපි අවකලනයට එනකොට මම හිතන්නේ ඕලලත් මේක කරන්නේ නැති. මේ අපි අර්ථ දක්වන්නේ මේ විදිහට. සීමාව x a වලට යද්දී fx වෙන fa බෙදීම x වෙන a. මොකද්ද මේ කියන්නේ? අපි අර වගේම ශිතේ යගයන් වල අන්තරය බෙදනවා x කණ්ඩායමක අන්තරේ කරලා මොකද කරන්නේ? x කණ්ඩායමක කණ්ඩ පුළුවන් තරම් පුංචි කරනවා. මෙන්න මේ දුරබල් දෙක පුළුවන් තරම් පුංචි කරනවා. පුළුවන් තරම් පුංචි කරාම මොකද වෙන්නේ? x සමාන a වලදී ශිතේ අනුක්‍රමණය තමයි. ඔක පැහැදිලිද? මේක මම හිතන්නේ O level එකත් අවකලනය කරපු ඩෙෆිනිෂන් එකයි මම එහෙමම ලිව්වේ. පැහැදිලිද? A level. පැහැදිලිද? ඔය අමුතු පැහැදිලි ගන්න දෙයක් නැහැ නේ. හරි. එතකොට මට කියන්නේ දැන් මේක මම මෙහෙම තියන්නම්. මෙන්න මේ කෝණය අංශක 90ක් වෙන මෙතන. මේ චිත කන්ටිනියස් එක්ක සමානයි ඒවට. මම ගන්න fx කියලා. is fx cts continuous at t. ඒ වලදී චිතය කන්ටිනියස් කියලා. කවුරු උත්තර නැද්ද? චිතය කන්ටිනියස්. ඇයි? අපිට මේක පෑන උස්සන්න තුවදින්න පුළුවන්ද? පුළුවන් නේ? මෙහෙම අරන් ආව මෙහෙම එන්න පුළුවන් නේ. මේ පෑන උස්සන්න තුවදින්න පුළුවන් නේ. මවුස් කාඩ් එක මම අරන් ගියත් නේ. මෙහෙම අරන් ආව මෙහෙට ගියා. පෑන උස්සන්න තුවදින්න පුළුවන්. ඉතින් x තමයි ඒ වෙලදී ෆන්ක්ෂන් එක කන්ටිනියස්. හැබැයි differentiable differentiable බලන්න මේ අපි මේ පැත්ත මේකට සලකලා මේ පැත්තට උක්‍රමණය කිව්වොත් මයිනස් වැලියු එකක් එන්නේ මේ පැත්තට සලකලා කිව්වොත් ප්ලස් වැලියු එකක්. එහෙනම් අනිවාර්යෙන් ඩිෆරන්ෂියබල් නේ. එහෙනම් මතක තියාගන්න හැම කන්ටිනියස් ෆන්ක්ෂන් එකක්ම ඩිෆරන්ෂියබල් නේ. හරි හේතුව මේකයි. මෙයාගෙම අපි ගත්තොත් ලිමිට් අපි x ප්ලස් එක ගත්තොත් fx minus fa x minus a මේ මම අදපු ශීතයට අනිවාර්යෙන් මෙයා දකුණු සීමාව ගත්තොත් එන්නේ ඍණාගයක්. මොකද ඔයාගේ මේ ග්‍රේඩියන්ට් එක තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ මෙයාගේ වමත් සීමාව ගත්තොත්
එන්නේ ප්ලස් එක. මේ අත. ධන කෝණයක් තියෙන. ඒතර මෙයා ධන කෝණය. එහෙමනම් අනිවාර්යයෙන් අපි දැන් ඒතර එකක් ධන වෙලා අනිත් එක්කලා ඍණ වෙන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන් මෙන්න මේ ලිමිට් එක එක්සිස්ට් වෙන්නේ නැහැ. doesn't exist. හරිනේ. ඊට පස්සේ ඕක තමයි අවකලනයේ අර මූලිකම හඳුනා ගැනීම. හැම කන්ටිනියස් ෆන්ක්ෂන් එකක්ම මොකක්ද ඩිෆරන්ෂියබල් නේ. ඒ කියන්නේ අපි ඕනම කන්ටිනියස් ෆන්ක්ෂන් එකක් ඩිෆරන්ෂියබල් නැහැ. ඒතර මේක ඔයගලන්ට ඔප්පු කරන්න නම් ඉන්නේ නැහැ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක ඩිෆරන්ෂියබල් නැති කියලා බලන්න. ඒතර කරන්න තියෙන්නේ මෙන්න මෙයාගේ ලිමිට් එක. සාමාන්‍යයෙන් ලිමිට් එක හොයන විදිහට මේ ලිමිට් එක පවතිලා මෙයාට යම් සැකයක් තියෙනවා. මෙන්න මෙයාට L කියලා ලිමිට් එකක් තියෙනවනේ තාත්වික සංඛ්‍යාව. අන්න එහෙමනම් අපි කියනවා මෙයා ඩිෆරන්ෂියබල් කියලා. ලිමිට් එක නැත්තම් අපි කියනවා ඩිෆරන්ෂියබල් නැහැ කියලා. ඒතර ලිමිට් සීමාව ගන්න නම් අන්තිමට එන්නේ. හැබැයි වැදගත්ම දැන් හැම කන්ටිනියස් ෆන්ක්ෂන් එකක්ම ඩිෆරන්ෂියබල් නැහැ. මේක නොට් එකක් දාන්න. අය ඩිෆරන්ෂියබල් නම් කන්ටිනියස් නේද? හෙලෝ Hello guys. මේ ඩිෆරන්ෂියබල් නම් කන්ටිනියස් නැද්ද? එහෙම තියරි එකක් තියෙනවා මෙහෙම. if fx is differentiable f is continuous. ඒ කියන්නේ limit x goes to a එල් මෙහෙම වෙනවා නම් මේ ඉම්ප්ලයි කරනවා limit x goes to a fx equals fa. දැන් ලිමිට් එක දෙනම පාවිච්චි කරලා මෙයා ඔප්පු කරන්න බලන්න. ඩෙෆිනිෂන් එකෙන් ඔප්පු කරන්න.
അമ്മേ 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 ഹലോ എന്നാണ് കപ്പൂർ പൈന ഉപ്പുകൂടെ കൗരുവാൻ അവിടെ മേക്ക് ഇന്ത്യ ഉള്ളൂ ബച്ചത്തെ കൊടുപ്പാണ് വീട്ടിലാണ് kali kata tipe apa mereka kata na ഞാൻ kali lim tiga kena tipe ni ഞാൻ itu tuh ini mereka normal limit limit jadi kemana limit mereka F sar ini udah tahu na itu kita tadi minum putih ada mana kan belas sarala mah ilak kemana sih itu nama apa fx minus a fa minus l times x minus a yang modulus itu udah kira x minus a modulus dan triangle itu kita dalam kelima l times x minus a habis terang kan itu nama fx minus fa less than L dan के मापांक L मापांक dan एक वार के मापांक तर मग गणना बिंदू विषयाला x minus के मापांक के विषयाला मग गणना එක තැන එල්ගේ මාපාංක නම් මට මෙයාගෙන් කෙලින්ම ගන්න පුළුවන් x a උඩයි එක තැන එල්ගේ මාපාංකය වාරයක් x a මේ මාපාංකය මෙයා උඩයි xයි එතකොට මොකද මට ගන්න පුළුවන් define delta අපිට වගේම minimum delta 1 epsilon over එතන එන්නේ මාපාංක එතන මට එනවා බිංදු විශාල x minus a delta 1 sorry delta උඩ ඉව සමානයි delta 1 මෙයා imply කරනවා fx minus fa උඩයි එකදන l මාපාංකය වාරයක් x වෙන a ගේ මාපාංකය ඊට පස්සේ බිංදු විශාල x වෙන a උඩයි delta උඩ ඉව සමාන epsilon over එකදන l මෙයා imply කරනවා fx minus fa එම නිසා මට කියන්න පුළුවන් all epsilon greater than 0 there exists delta greater than 0 such that min 0 greater than x minus a greater than delta ഞാൻ imply करना fx minus fa less than epsilon එම නිසා මට කියන්න පුළුවන් limit x goes to a fx equals fa
එම නිසා fx is continuous at a. හරි? ඒ කියන්නේ x කියන එක නෑ යම් කිසි පොයින්ට් එක ඩිෆරන්ෂියබල් නම් එයා continuous. තව ඔයගොල්ලන්ට මේ ඩිෆරන්ෂියබල් ගණන් හදද්දී ඔයගොල්ලෝ A level කාලේ ගත්ත අර අවකල සංගුණක තියෙන පොදු අවකල සංගුණක මූලික අවකල සංගුණක අන්න ඒවා ඔයගොල්ලන්ට කෙලින්ම ගානකදී පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ කෙනෙක් ඔප්පු කරගෙන ඉන්න ඕනේ නැහැ බේසික්ම දේවල්. හැබැයි ගානේ තිබ්බොත් ඔප්පු ගන්න කියලා ඩිෆරන්ෂියල් ඔප්පු ගන්න වෙනවා නැත්නම් කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඔක තමයි. එතන මේක කරන්නේ ඇත්තටම මේක කරන්නේ මේක අපි ගාන අරගෙන මොකද්ද කෙලින්ම සීමාවේ මේක ලිමිට් එක තියෙනවා කියන්නේ මේ ඩෙෆිනිෂන් එක හරි කියන එක. ඩෙෆිනිෂන් හරි තියෙනවා නම් කෙලින්ම ඩෙල්ටා එකක් කරන සාමාන්‍ය ඩෙල්ටා එක කරපු විදිහටම يعني normal limit එකක් කරන විදිහට අපි fx = fa කියලා පෙන්නනවා. මේකේ චුට්ටක් මම හිතන රෙකෝඩින් එක පෝස්ට් වෙලා තිබ්බ මම හිතනවා මට ෂුවර් නෑ ගාන හදද්දි රෙකෝඩින් එක පෝස්ට් වෙලා තිබ්බද කියලා. එහෙම නම් ප්‍රශ්න නෑ උනට. ඒක මම හිතන්නේ එච්චර ලොකු අමාරු දෙයක් කියන මොකද කෙලින්ම ඩෙෆිනිෂන් එක දාලා තියෙන්නේ. කෙලින්ම දේ මම හිතන්නේ චුට්ටක් එක්ස්ප්ලেইন කරන්න මොකද මේක විශ්ෙච් එක ඔරඩි බලනවා නම් ඒක මේ තේරෙන්න ඕනේ. සමහර මෙතන අපිට කියන්නේ මෙයා හරි කියලා. මෙයා හරි නම් අපිට කෙලින්ම කරන්න මේ ඩෙෆිනිෂන් එක හරි කියලා. මේ ඩෙෆිනිෂන් එක හරි කියන්නේ අපි අපිට ඩෙල්ටා x කෙනෙක්ව ඇසියුම් කරන්න පුළුවන් මෙයා එකට වඩා පොඩි වෙන එක. මොකද සරල ඉලක්කමයි නිසා. ඒ යාගෙන් අපිට ගන්න පුළුවන් fx - fa කෙනෙක් කෙනා සුළු කරාම l ගේ මාපාංකය දන එක වාරක x ඍණයේ ගේ මාපාංකය කියලා. ඊට පස්සේ ආයි මෙන්න මේ x ඍණයේ ගේ මාපාංකය මෙන්න මෙයාගේ වඩා පොඩි වෙනකොට එක දන l ගේ මාපාංකය වාරයක් x ඍණයේ කෙනෙක් කෙනා f සරලට වඩා පොඩි වෙනවා. ඒ පොඩි වෙනකොට ඊට පස්සේ අපි කරන්නේ එතන අපි ඩෙල්ටා කියන දෙකක් ඉන්න එකක් තමයි මෙයා එක ඩෙල්ටා x කෙනෙක්. මෙයා තව ඩෙල්ටා x. එතකොට මේ දෙන්නගෙන් පොඩි මෙක්කෙන අරගත ඩිෆයින් කරාම ඒ පොඩි මෙඩල්ටගේ මේ ගත්ත දෙන්නම ඉම්ප්ලයිමන්ට් වෙනවා කියන්නේ මේ දෙන්නම ඉම්ප්ලයි වෙනවා කියන්නේ මේ මෙයා සහ මෙයා ඉම්ප්ලයි වෙනවා කියන්නේ මෙයයි මෙන්න මේකයි ඉම්ප්ලයි වෙනවා කියන අපිට කෙලින්ම කියන්න පුළුවන් fx - fa කෙනෙක් කෙනාගේ මාපාංකය f සරලට වඩා කුඩායි කියලා කෙලින්ම එතකොට මෙතන ලිමිට් එක කෙනකොට fa කියලා කන්ටිනියස් ඩෙෆිනිෂන් එක ගන්නවා අපිට ෆන්ක්ෂන් එක කන්ටිනියස් කියලා කියන්න පුළුවන්. ඒතර මේක තමයි ගාන හැදෙන විදිය එන්නේ. ඊට පස්සේ අපි බලමු මේක දාගත්තා නම් අපි යමු රෝල්ස් තියරම් කියන එකට. Let fx continuous on AB and differentiable on A. මතකද යන්නේ මේක ක්ලෝස් ඉන්ටර්වල් එක මේක ඕපන් ඉන්ටර්වල් එක. ඒ කියන්නේ f a, b කියන අගයන් දෙකේදී ෆන්ක්ෂන් එක ඩිෆරන්ෂියබල් වෙන්න ඕනෙම නැහැ. මේ දෙක ඇතුළේදී ඩිෆරන්ෂියබල් වුණාම ඇති. මේකද කියන්නේ ab මම ගන්නවා without loss of generality a විශාලයි b කියන. a විශාලයි b හෝ b විශාලයි a. ගැමති දෙක ගන්න පුළුවන්. මේකද කියන්නේ if fa සමානයි fb there exists c in ab such that f dash c equal 0. මෙතන මේ අංකනේ මම අතන වෙනම කියන්න ගියේ නැහැ. ඒ කියන්නේ t යට dx fx equals f dash x. මේක ඔයගොල්ලෝ දන්නවනේ මේ ඒලවල කාලේ දැම්ම නොටේෂන් තමයි ඒක තමයි ඔක්කොම මේ කියන්න ගියේ නැහැ. මේ කියන්නේ x කියන එක නා a b කියලා fx කියලා continuous function එකක් සහ differentiable function එකක් කියනවලු ඕන විදිහකට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙන්න මේ අගයන් දෙක සමාන වෙන්නයි ඕන. fa සහ fb කෙනෙක් කියන අගයන් දෙක එකම අගයක් මොකක් කරලා අපි මම ගන්න පුළුවන් u කියලා මාත්‍රාවක සමාන වෙන්නයි ඕනේ. ඒක සමාන නැවනම්
අවකල සංගුණකේ බිඳුවක් වෙන ලක්ෂයක් තියෙනවා කියලා කියන්නේ. ඒකට ඔයගලන්ට පැහැදිලි. මොකද මේක ඔප්පු කරන්න ගියොත් අපි කියන්නේ මේක එහෙම බිඳුවක ගන්නේ නැත්නම් ඔයගොල්ලෝ හිතන්නකෝ එකක් මේක ඔප්පු කරනවා නම් මම නිකන් ලාවට ප්‍රොඩ්ස් තියරම් එක වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා මේක දාගන්නවා. මේක මම පැහැදිලි කරලා ඉන්න. මෙහෙම දෙයක්. A, B එකම අගයන් දෙකේ තියෙනවා. මේක වෙන්න පුළුවන් එකයි. එක දෙයක් තමයි මෙයා මේ දෙකට යද්දි මම කියනවා මෙයා එක අගයකදීවත් මෙයාගේ අවකල සංගුණකේ බිඳුවට සමාන වෙන්නේ නැහැ කියලා තුලින්. ඒ කියන්නේ මෙයා අනිවාර්යයෙන් මෙතන ඉඳන් ඒ කියන්නේ එතකොට f'(x) අවස්ථා දෙක එතන එක්ක මෙයා විශාලයි බිඳුව වෙන්න ඕනේ. එක්ක f'(x) කුඩායි බිඳුව වෙන්න ඕනේ. මොකද දෙන්නට ක්‍රොස් කරන්න බෑ. මොකද අපි දන්නවා ඩිෆරන්ෂියබල් ෆන්ක්ෂන් එක කියන්නේ මෙයා හැමතැනම ඩිෆරන්ෂියබල් ලා මේ ඩෙරිවේටිව් එක කන්ටිනියුවස් වෙනවා. ඒකත් අපිට ඔප්පු ගන්න පුළුවන්. එතකොට එක්කෝ වෙන්න ඕනේ මෙයා, එක්කෝ වෙන්න ඕනේ මෙයා. මෙයා වුණොත් මොකද වෙන්නේ? මෙයා මෙහි වැඩි යනවා. මේ වැඩි යනවනම් මෙයාට ආයි මෙතනට එන්න chance එකක් එනවා. මේ පොයින්ට් එක නේ. කවුරුද උත්තරයක්ද? අවකාශ සම්පූර්ණකේ මෙයා විශාලයි බිඳුව. එහෙනම් මෙයාට ආයි මේ පොයින්ට් එකට එන්න පුළුවන් වැඩි වෙයිද? එන්න බෑ. අඩු වුණා මෙහෙම යනවා. එයායි මෙතනට එන්න පුළුවන්ද? එන්න පුළුවන්ද? එන්න බෑ. එහෙම එනවනම් එකම දේ තමයි මෙහෙම ගිහලා මෙහෙම හැරිලා එන්න ඕනේ. එක්කෝ මෙහෙම ගිහලා මෙහෙම හැරිලා එන්න. නැත්තම් දිගටම අවකාශ සම්පූර්ණකේ බිඳුවක් වෙලා තියෙනවා. එහෙම දෙපොට එක සරල රේඛාවක්. එතන මෙතන ආවත් ඒක එක්තරා පොයින්ට් එකක් එනවා අවකල සංකෘතික බිඳුවක්. එන්න මෙහෙම ආවත් අවකල සංකෘතික බිඳුවක් කියන පොයින්ට් එකක්. මේක දරල වශයෙන් ඉලස්ට්‍රේෂන් එකක් විතර එකතු වුණා අපිට ප්‍රූව් කරන්න පුළුවන්. ඒතර මේකේ දලදස් තමයි මෙහෙම මේ දෙන්න අතර ෆන්ක්ෂන් එක ඩිෆරන්ෂියබල් වෙලා දෙන්නගේ ෆන්ක්ෂන් වලින් එක සමාන වුණොත් මැද්දේ තියෙනවා අනිවාර්යෙන් අවකලනේ බිඳුවක් පිච්ච පොයින්ට් එක. ඒක ඇත්තම කියන්නේ මැද්දේ තියෙන ඒ දෙන්න අතර සීමාවේ හැරුම් ලක්ෂයක් තියෙනවා කියන්නේ. උපරිමයක් හෝ අවමයක් තියෙනවා කියන්නේ. හරි? තේරුණානේ? එහෙනම් මේක දාගන්න. ඕක දාගෙන ඊට පස්සේ තමයි මේක හඳුනා ගැනීමක් තියෙනවා. එතකොට අවකලන විතර හඳුනා ගැනීම ටික වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ගණන් හදන්න. ගණන් හතර අපි දෙවෙනි දවසේ යමු. හඳුනා ගැනීම දාගන්න. ඒක ඔප්පු කිරීමක් තියෙනවා. ඔප්පු කිරීමක් මම කරනවා මේකත් එක්ක. අරයි කැපිටල් අකුරු වලින් ලිව් එක මොකද්ද? WLOG without loss of generality. මෙන්න මේකෙන් කියන්නේ without without loss of generality. generality generality කියන්නේ මම සිංහලෙන් කිව්වොත් අර මොකද සාධාරණත්වය සාධාරණ ලෙස නොවන්න අර සාධාරණ අවස්ථාවකටම ඔව් ඒ කියන්නේ B ඕනම ඉලක්කම් දෙක තමයි without loss of generality කියන්නේ AB කියන දෙන්න තෝරන්න තියෙන අඩුව ඕනම ඉලක්කම් දෙකට ඕනම ඉලක්කම් දෙයක් ගත්තොත් ඒ සමාන B කියන අවස්ථාව වැඩක් නැහැ අනිවාර්ය සමාන ඉලක්කම් දෙයක් ගන්නවා එතකොට මේක B විශාලයි කියලා ගන්නවා මේක නෝමල් එකක් නේ එම කොහොම ගත්තත් අර ප්‍රතිඵලයට වෙනසක් වෙන්නේ මේකට ජෙනරල් කේස් එකට ප්‍රූෆ් කරනවා. ඒක ජෙනරල් කේස් එකට ප්‍රූෆ් කරනකොට අර ජෙනරල් කේස් ප්‍රූෆ් එකකට without loss of generality කියලා මාක් කරනවා නම් ඒකෙන් ඒ ජෙනරලිටි එකට ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාධාරණ අවස්ථාව කියනක විශේෂ අවස්ථාවක් වෙන්නේ නැහැ. සාධාරණ අවස්ථාවක් විදිහටම තියෙන්නේ. හරිද? හරි
හරිද? මේක අඩු කරන්න. හරිද? දැන් යටට ගත්තේ. ඔව්. හරි. එහෙමනම් අපි යමු ඉලක්කයට. මේක නම් මම පැහැදිලි කරන්න දෙයක් ලියා ගන්න ඕනේ නැහැ. mean value theory. Let fx continuous on AB differentiable on AB and AB. Then let C in AB such that f dash C equals FB minus FA minus B minus. මේකට අපි කියන mean value theorem එක කියලා. මෙයාව ඔප්පු ගන්න පුළුවන් රෝඩ්ස් තියරම පාවිච්චි කරලා. දැන් try එකක් දාන්න. රෝඩ්ස් තියරම එක පාවිච්චි කරලා මෙයාව ඔප්පු කරන්න. හරිද? හරි නේද? කරපයින්න. ඔයගොල්ලෝ කරන්නේ ඉස්සර පොඩි පැහැදිලිවීමක් කරලා ඉන්න. පොර කවුරුහරි ඉන්නවද එක්කෙනෙක් කරේ? බලන්න. මම සාධාරණව ගන්නවා. AB කියලාම main FA main FB. මොකද්ද මේ කියන්නේ? FB ඉරනේ FA වෙදී බීරනේ කියන්නේ. මෙන්න මේ ඉරේ අනුක්‍රම. මෙන්න මේ රේඛාවේ අනුක්‍රම. නේ? මෙන්න මේ රේඛාව අනුක්‍රමණය කියන්නේ මොකද? තමයි මේ.
දැන් මේකත් අර වගේ. මම කියන්නේ එක පොයින්ට් එකක්වත් මේකට ගන්න නැත්නම්. ඒ කියන්නේ මේක මම කලින් කිව්නේ ඩිෆරන්ෂියල් කන්සෙප්ට් එක මේ කන්ටිනියස් වෙනවා. ඒ කියන්නේ මෙහෙම. මොකක් හරි ෆන්ක්ෂන් එකක් කරගෙන පොයින්ට් එක කරගෙන ඒ කියන්නේ එයාගේ ෆන්ක්ෂන් එක මෙහෙම තියෙන්න බෑ. ඩිෆරන්ෂියල් එක කැඩෙන්න බෑ. මෙහෙම තිබ්බොත් ඩිෆරන්ෂියල් මේ එයා ඩිෆරන්ෂියබල් නැහැ. අනිවාර්යෙන් මේ හැරෙනවනම් හැරෙන්න ඕනේ ස්මූත් විදියට. ඔය විදියට. ඒ කියන්නේ අඩු වේගකට ගිහිල්ලා ඒ කියන්නේ යම්කිසි අගයක් දෙයක් අතර හැම ඩිෆරන්ෂියබල් අගයම තියෙනවා. ඒ විදිහට තමයි ඩිෆරන්ෂියබල් ෆන්ක්ෂන් තියෙන්නේ. නැත්නම් අර මේ ඩිස්කන්ටිනියුටි එකක් ආවොත් ඒ කියන්නේ ඩිෆරන්ෂියල් ෆන්ක්ෂන් එක ඩිස්කන්ටිනියුටි එක තියෙන්නේ නැහැ. මොකද ඒතකොට එක පොයින්ට් එකක් එනවා දෙපැත්තේ ඩිෆරන්ෂියල් ෆන්ක්ෂන් දෙකක් තියෙනවා ලිමිට් එක. ඒ මොනොත් එයා ඩිෆරන්ෂියබල් වෙන්නේ. ඒතර මේ රීජන් එක ඩිෆරන්ෂියබල් කියන්නේ ඩෙරිවේටිව් එක කන්ස්ටන්ට්. f'(x) කියන එක කෙනත් කන්ටිනියස්. වෙන්න. කන්ටිනියස් වෙන්න ඕනේ. එහෙමනම් මෙයාට අපිට මේ මං හිතන මෙහෙම එකක් නැහැ කියලා. එහෙම ගන්න නැත්නම් මොකද වෙන්නේ? f'(c) කියන එක කෙනා මේක අනුක්‍රමණය m කියලා ගත්තොත් එක්කෝ m ට වඩා විශාල වෙන්න ඕනේ එක්කෝ m ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක හැමතිස්සෙම තියෙනවනේ මේ ඊරට යටි. ඔයගේ වැඩි වෙන මේක මේ ඊරට වඩා අඩු. නැත්තම් මේ ඊරට වඩා උඩින් තියෙනවා. ඒතර මට කියන්නේ හැමතිස්සෙම මෙහෙමනම් තියෙන්න ඕනේ. මේ දෙන්නට හැකියාවක් තියෙනවද මෙතනට එන්න? මේ පොයින්ට් එකට හැකියාවක් තියෙනවද? උඩ කතා කරලා කියන්නේ. හැකියාවක් තියෙනවද? නෑ නෑ. හැකියාවක් නැහැ. ඒතර ඔක තමයි මේක ඇත්තටම ඔප්පු ගන්න කියන්නේ. මම නිකන් ඔය දල වශයෙන් ඉලස්ට්‍රේට් කරලා ගම මොකක්ද වෙන්නේ? මේක මේ එකක් දාන්න ඔප්පු ගන්න. ඒ ඩිෆරන්ස් හැමතැනම ඩිෆරන්ෂියබල් වෙනවනම් කන්ටිනියස් වෙන්න ඕනේ කියලා පොඩක් හිතලා බලන්න. ඒක ප්‍රූෆ්ස් මම ඉඳන් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ ඔයගලන්ට හොයාගන්න. ඒතර මේක කරන්නේ අපි ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් ගන්නවා මෙහෙම. මම gx කියලා ෆන්ක්ෂන් එකක් ගන්නවා. fx minus fa minus x minus a fb minus fa එට b minus a. හරිනේ. එතකොට මම මෙයාට දානවා GA ව ගන්නවා. මට එනවා GA සමානයි FA minus FA minus 0. දැන් 0 නම් මේක ඇල 0 වෙලා එනවා. මෙහා නිකම්ම 0 වෙනවා. එතකොට අපිට GA equals 0. ඊට සමග ගන්නවා GB equals FA so FB minus FA minus B minus A B minus A FB minus මේක බලන්න. මෙයාට මෙයා කපලා යනවා. මෙයාත් බින්දුවක් නේ. ඒතර අපි දන්නවා GA සමානයි GB equals 0. ඒතර අපි ගන්නවා ෆන්ක්ෂන් එක විදිහට ගන්නේ මම දෙන්න දාලා මේ අවශ්‍යතාව දෙන ෆන්ක්ෂන් එකක් තමයි අපි ගන්න. ඔප්පු කියන්නේ. එතන මොකද වෙන්නේ? මේ දෙක 0. ඊට අපි දන්නවා fx x minus a කියන්නේ ඔක්කොම continuous and differentiable on a. easy open interval. අපි දන්නවා x minus a කියන එක වෙනවා ඕඩර් තරක ඩිෆරන්ෂියබල්. අපි දැන් ඒක සරල වෙන්නේ ප්‍රස්තාව. ඒක අනුක්‍රමණයේ නියතය. සහ fx කියන එක වෙනවා අපි ගාණ දත්තයක් විදිහට ගන්නවා අපි ඩිෆරන්ෂියබල් කියනවා. අපි ඩිෆරන්ෂියබල් ෆන්ක්ෂන් එකක් තමයි සලකන්නේ. එතකොට එයා ඩිෆරන්ෂියබල් වෙනවා නම් ඒ ඉන්ටර්වල් එක ඇතුලේ අපි දන්නවා මේ ඩිෆරන්ෂියබල් වල දෙන්න අවකලනයේදී fx දඩ gx කියන එක්කෙනාගේ අවකලනය f dash x දඩ g dash x කියන්නේ අපි අර සාමාන්‍ය අවකලනයේදී පාවිච්චි කරන හැම නීතියක්ම මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එකතුවක් නම් අවකල සංකෘත එකතු වෙනවා අඩු කිරීමක් නම් අඩු වෙනවා ඊට පස්සේ චිත දෙක ගුණිතයක් නම් අර අපි එක්කෙනෙක් නේද අනිත් එක්කෙනාම කරන අනිත් එක්කෙනා නේද අනිත් එක්කෙනාම කල්ලේ කරනවා චිත දෙක බෙදීමක් නම් ඔය ඉලව කඩම කලින් කරන විදිහ ඒ හැම විදියක්ම මෙතනටත් වළංගුයි. ඔයගොල්ලෝ මම ගෙදර වැඩක් විදිහට දෙනවා. ඒ හැම එකක්ම ඩිෆිනිෂන් එකේ ප්‍රූව් කරන්න. එච්චර ලොකු දෙයක් නැහැ. කෙලින්ම අර කලින් මොකද්ද ලිමිට් වල කරා වගේම ඩිෆිනිෂන් එකේ ඔප්පු ගන්න තියෙන්නේ. මේක හෝම්වර්ක් මේ කට්ටිය වල try කරලා බලන්න. prove using definition. ඔය එක දාන්න. එහෙනම් මොකද GAGB equals 0 ඒ කියන්නේ functions relations දෙක සමානයි මේක ඇතුළේ. එතකොට f gx කියන එක නා gx කියන එක නා බලන්න
මේ ෆන්ක්ෂන් එක කොහොමත් කන්ටිනියස් AB කියන ඉන්ටර්වල් එක ඇතුළේදී ඩිෆරන්ෂියබල් AB කියන ඕපන් ඉන්ටර්වල් එක ඇතුළේ. මෙයා කොහොමත් ඕනම තැනක කන්ටිනියස් ඩිෆරන්ෂියබල් x a කියන එක. ඒක නිසා මට කියන්න පුළුවන් මේ ෆන්ක්ෂන්ස් දෙක එකතු විතර මේ මෙයා නියතයන්නේ. මේ කොටස නියතයක්. මෙයා නියතයක්. මෙයා නියතයක්. ඒතර මේ ෆන්ක්ෂන් එකත් කන්ටිනියස් සහ ඩිෆරන්ෂියබල්. ඒතර මෙයාත් කන්ටිනියස් සහ ඩිෆරන්ෂියබල් නියතකයෙන් වැඩි වුණා මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් gx කියන ෆන්ක්ෂන් එක gx කියන ෆන්ක්ෂන් එක කන්ටිනියස් වෙනවා ab කියන ක්ලෝස් ඉන්ටර්වල් එක තුලේ. ඩිෆරන්ෂියබල් වෙනවා ab කියන ඕපන් ඉන්ටර්වල් එක තුලේ. එහෙනම් අපි දන්නවා there exists c equals ab such that c element of ab කියන ඕපන් ඉන්ටර්වල් එක තුලේ c කියලා කෙනෙක් ඉන්නවා. g dash c equals 0. ඇයි රෝල්ස් තියරම්? ඒ කියන්නේ by රෝල්ස් තියරම්. මේක රෝලෙස් කියලා සමහරක් අය කියනවා රෝල්ස් කියලා කියනවා. හැබැයි රෝල්ස් නෙමෙයි. රෝල්ස්. එතකොට අපි මෙයාම කෙලින්ම අවකලනය කරන්න. බිඳුව සමානයි fx සමකලනය කරාම ඒ කියන්නේ fx ගේ c වල අවකල සම්පූර්ණකය වෙන්නේ f dash c වෙන f e f dash c sorry f කියන එක කෙනාගේ අවකලන කරන බිඳුව. ඒක කොහොමද අවකලනය කරාම බිඳුව. යාගේ බලපෑමක් එන්නේ නැහැ. minus x minus a हे කියන එක කෙනා අවකලනය කරාම වෙන්නේ 1යි. එක වාරයක් යාගේ නියතය fb වෙන fa යට ඊරිනි. මට මෙතනින් එනවා dash c fb වෙන fa ඊරිනි. මේකට අපි අවශ්‍ය කරපු mean value. ඊගාට ගිය හැටි පැහැදිලිද? දැන් ලොකු දෙයක් කරේ නැහැ කෙලින්ම ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරගෙන අපි mean value theorem එක ඔප්පු කරා. මෙතන මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න වෙලාවක් දුන්නා. මෙන්න මෙතන ඉඳන් note down. මේක දාගන්න. ඊට පස්සේ ඊට ටික දාන්න. සුදුසුයි ඕකේ. මේ රෝල් තියරම් එකේ ප්‍රූෆ් එක තියෙනවද සිලබස් එකේ රොස්සේ මේ ප්‍රූෆ් එක අපිට නම් තිබෙන්නේ නැහැ. ඕගොල්ලන්ට තියෙයිද දැන්? මම හිතන්නේ ඔක තියෙන එක්ස්ට්‍රීම වැලියු තියරම් එකනේ එක්ස්ට්‍රීම වැලියු තියරම් එක තමයි කරන්න තියෙන්නේ. එක්ස්ට්‍රීම වැලියු තියරම් එක තියෙනවා කියන්නේ මේ කොහොම ඉන්ටර්වල් එකක් තියෙනවා නම් එයාට එක මේ මොකද්ද එක්ස්ට්‍රීමම් එක කියන්නේ මේ මිනිමම් එකක් කරේ මැක්සිමම් එකක් කරේ තියෙන්න ඕනේ කියන්නේ. මිනිමම් එකක් කරේ මැක්සිමම් එකක් කරේ තියෙන්න ඕන නම් මිනිමම් වලේ මැක්සිමම් එකකදී ඩෙරිවේටිව් එක 0 කියන එකෙන් තමයි රොල්ස් තියරම් එක ගන්නෙ. හැබැයි ඔප්පු කිරීම නම් අපිට තිබෙන්නේ නැහැ සිලබස් එකේ. මට වෙන්නේ. එතකොට මේක තියෙනවා ඉන්වැලියු එක තියෙනවා ඔව් මේ ඕක තිබ්බා. හැබැයි මේ දෙක ඒ කියන්නේ මේ එක අවුරුද්දන වෙනස් වෙන්න බල මොකද කැම්පස් එකේ වුණත් ඒක අවුරුද්දෙන් අවුරුද්ද ඒක සිලබස් එක වෙනස් වෙන්න බල මොකද සමහර ප්‍රොජෙක්ට් ටිකක් දාලා අනිත් එක අයින් කරන්න පුළුවන් මොකද නැත්නම් අර පේපර් වෙනස් කරන්න අමාරු නේද හැම අවුරුද්දෙම ඒක ටික තිබ්බා ඉස්කෝලේ සිලබස් එකේ තමයි කාලෙන් කාලට තියෙන සිලබස් එක වෙනස් වෙනවා හැබැයි ඒක වෙනස් කරලා කියන්නේ අර සබ්ජෙක්ට් එක මේ ටික වැඩදී මේ ටික හරිය කියනවා නෙමෙයි අර තියෙන කන්ටෙන්ට් එක එන මේ එකත් අනුව ඊට වොචෙන්ට් ඇක්‍රෙඩිටේෂන් කියලා තියෙනවා එක එක එනේ සිලබස් කෝර්ස් ස්ටෑන්ඩඩ් එක්ස් කරන ඉතින් තියෙනවා ඊට පස්සේ සිලබස් චේන්ජ් කරන අවුරුදු එක එක ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා අවුරුදු ගානක් ගානට වෙනස් වෙන්න ඕනේ ඒතර මේ දේවල් එක්ක වෙනස් වෙන්න පුළුවන් සහ දැන් ඕගොල්ලන්ගේ උගන්නන හැම වෙලාවකට අපේ සිලබස් එකේ සමහර කොටස් උගන්නන්න බැරි වුණා මේ ගියපෙද රන් අකඩමි ස්ට්‍රයික් කියලා ඒ වගේ ප්‍රැක්ටිකල් ඉෂුස් මත උනත් වෙනස් වෙන්න පුළුවන් ඒක ප්‍රැක්ටිකල් කොහොමද මේක තේරෙන්නේ බෑ මොකටද මේ වගේ සිටුේෂන් එකකදී කොහොමද ඕගොල්ලන්ට අර ප්ලෑන් කරලා හිටපු ඇකඩමික් මේක තියන්න බෑ කියන එක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ නේ ඇත්තම කතාව එතකොට ඒ වගේ ප්‍රැක්ටිකල් ඉෂුස් මත තියෙන කන්ටෙන්ට් එක වෙනස් වෙන්න පුළුවන් හරිද හැබැයි එක ටිකක් තියෙනවා අනිවාර්යෙන් පේපර් එකට එන හැම දෙයක්ම ලෙක්චර් එකේ කරනවා ඒක 100% ෂුවර් ලෙක්චර් එක උගන්නන පිට කිසිම දෙයක් දෙන්නේ නැහැ විභාගෙට
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ ගොඩක් ලෙක්චර්ස් දැන්නේ ලෙක්චර්ස් කට් කරන්න බෑ නේ ලෙක්චර් වන්න හැම දෙයක් උගන්නන හැම දෙයක් පේපර් එකට එන හැම දෙයක්ම ලෙක්චර් එකේ උගන්නනවා ඒ කියන්නේ පේපර් එක ලෙක්චර් එක කරපන් කියන එක නෙමෙයි ඒකට අදාළ කරන්න අවශ්‍ය මොකක් හරි තියරි එකත් ගොඩනැගීමත් නැත්තම් මේ අවශ්‍ය හැම මූලික ධර්ම හැම දෙයක්ම ලෙක්චර් එකට කවර් කර තමයි ලෙක්චර් එකට යන එක වෙනම දෙයක් අර ඕගොල්ලෝ ඉස්කෝලේ එක ගිහිල්ලා ගුරුවරයා උගන්වනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ ලෙක්චර් එක වෙන කරන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ ටික තියෙනවා කියලා ඒ කන්ටෙන්ට් ටික ඔයගොල්ලන්ට දෙනවා මේ ටික ප්‍රොවයිඩ් කරන්න කියලා ඒ අදාළ රිසෝර්සස් ටික දෙනවා. ඒතර ඔයගොල්ලන්ට තියෙන්නේ තනියම self study. මේක පටලවා අයි අතන මේ Yeah. අතන තියන්නේ මේ රවුම් වරහන නේද මේ FX එක්ට්‍රින්ගේ කන්ටිනියසන් මද ඩී් ඔන් රවුම් වරහන් නෙබිනේ ඔව් differentiable on rounder කියන්නේ open interval. rounder නෙමෙයි ඒක මේ හරි. mathematical භාෂාවෙන් කියන open interval එක. නැත්නම් එතන. හරි හරි මතකයි අයි මේ දැන් ඕකට ඔත මේ FX කියන FX මෙහෙම එකක් ගත්තා මේ FX කියන ශිතයට FX කියන ශිතෙන් MX අඩු කරොත් MX කියන්නේ ඔතන මේ බෑවුම් මොකද්ද? එතකොට විතර FX ගෙන් MX අඩු කරොත් MX කියන්නේ ඔතන බෑවුම් කියන්නේ FB නේ FA බෙදීම B නේ ඔව් එහෙම කළා බලන්න දෙන්නගේ f සමානයි a වෙද්දි සහ f සමාන මේ x සමානයි b වෙද්දි අගයන් දෙක සමාන වෙනවද කියලා. අගයන් දෙක සමාන වෙන්නේ නැත්නම් ඔව් එතකොට එතකොට ඉන්නේ අර මේ එහෙම එනවා එතකොට ඩෙරිවේටිව් එක එකම වෙනවා. හැබැයි අගයන් දෙක සමාන වෙන්නේ නැහැ. ඔව් අගයන් දෙක සමාන වෙනවා fx රේට මාක් කියලා ගත්තොත්. FX වෙන MX කියන උතන අනුක්‍රමණය වාරක X x ගත්තොත් අගයන් දෙක මොකක්ද මොකට සමානයි කියලා දෙන්නේ එන්නේ f8 සමානයි කියලා දෙන්නේ. f8 සමානයි කියලා දෙන්නේ. එතකොට එන්නේ නැහැ F8 එතකොට ශීත GA නේ ඒක වෙන වෙන ශීතයනේ ඔව්. ඒ වෙන ශීතයට එනවා අගයන් දෙක K දෙක AG B සමානයි මොකක්ද දෙන අගයන් දෙක? BF රින AFB දෙකම B නේ ඒක එහෙනම් අවුලන්නේ කොහොම සමාන වෙලා ඒතර අවකලන සමාන කොහොමද කියලා වාට ඒක නැතුව වෙන එකක් වුණත් ගන්න පුළුවන්. එකම දේ අගයන් දෙක සමාන වෙලා මොකද්ද ඩෙරිවේටිව් කියන්න පුළුවන් ඊට පස්සේ ආ? අතට C කෙනෙක් ඉන්නවා ඔව් එතනින් කියන්න පුළුවන්. කොහොමද අවකලනය කරාම වාට එන්නේ එකම උත්තරේ වෙන්න ඕන. අවකලනය කරාම එන උත්තරේ මේක වෙන්න ඕන. අවකලනය කරාම මේක එන අර පොයින්ට් එකේ දෙකම වැලියු එකන ඕනම එකක් ඔප්පු කිරීමට ඕකේ. හරිනේ? අර මේකම ගන්න කියලා ගන්න මේක සාමාන්‍යයෙන් අර ස්ටෑන්ඩඩ් පොත්වල තියෙන කන්නේ සමන් ගත්තේ. හරි මාත් පළවෙනි පාරම විතර ඔප්පු කරලා ගත්තා කියන එක. නිකන් මර නිකන් තනි ට්‍රයි කරලා තියගත්තා. හරිනේ? පිටක ලියන් ඉවරද? ලියන් ඉවරද? පොස් කරනවා අයි අතන මේ HW prove using මොකද තියෙන්නේ prove using definition. ඒ කියන්නේ ඔය ඔයගොල්ලෝ normal අවකලනයේදී පාවිච්චි කරන නීති ටිකද සිත දෙක අවකල සංගුණක සිත දෙකේ අවකල සංගුණක වෙන වෙන එකතුවට සමානයි. ඊට පස්සේ අන්තරය දෙන්නක අන්තරයට සමානයි. ඒක අර මේ සිත දෙක ගුණිතයක් අවකලනය කරන නීතියක් තියෙනවා. මේ ඊට පස්සේ සිත දෙකක් බෙදීම අවකලන නීතියක් තියෙනවා. දාම නීතිය තියෙනවා. ඒ හැම එකම definition එකෙන් prove කරනවා. දැන් ගෙදර ඉන්න ගමන් try කරන්න. අයෝක ඩෙෆිනිෂන් එකෙන් යන්න දුව නිකන් එකතුවක් විදියට බයි ඉතර හා
ඩෙෆිනිෂන් එකතුනේ එකතුවක් ඉදිරියට යන්න බෑ. ඩිෆිනිෂන්ස් දෙකේ එකතුවක් විතර ගන්න පුළුවන් වෙනවා. ඒක ඩිෆිනිෂන් එක ලිමිට් ඔප්පු ගන්න විදිහ නෙමෙයි ඒක එනවා කියලා ඔප්පුවට. ඩිෆිනිෂන් එකෙන්ම ප්‍රූව් කරන්න අර රිසල්ට්ස් ටික හරි කියන. එකතුව ගන්නවා නම් එකතු වෙනවා නම් කියන එක නම් ඒක ඔප්පු කරන්න. හරිද? හරිද? දැන් ඉවරද? අර මේ මොකක්ද අයියා අන්තිමට තියෙන MT MVT mean value theorem. ලකුණු තුන විතර ලිව්වා. හරි. එහෙනම් රියල් සිලබස් එකේ limits sequence series differentiation තව ටේලර් සීරීස් මම හිතන්නේ අපිට චුට්ටක් තිබ්බ එක හිතන්නේ පොඩ්ඩක් ඔය සිලබස් එකත් එක බලන්න ජීඩි කියලා. එතකොට අර ෆන්ක්ෂන්ස් සහ මැටීරියල් රියල් ෆන්ක්ෂන්ස් තියෙන සහ රියල් නම්බර්ස් වල තියෙන ටික ඇරෙන්න අර මාපාංක සමානතාව වලින් පටන් අරන් මාපාංක සමාන පොඩ්ඩක් එදා මතක් කරා. ඒකත් මම හිතන්නේ ඒක ලොකු දෙයක් නෑ. ඔයගොල්ලෝ ලෙක්චර්ස් වලත් කරන්නේ ඒක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මාපාංක සමානතාව ගන්න. හැබැයි ඒත් එක්කම මේ රියල් ගණන් මේ රියල් ඇනලිසිස් ඇතුළතදී මොකද මේ අවකලනයේ සීමාවෙන් කරද්දී ගොඩක් ඒ දේවල් වුණා. So limits sequences series differentiation ඉවර වෙනවා රියල් සිලබස් එක ගොඩක් භාගෙට ගොඩක් ඉවර වෙනවා තියරි කරලා. I think පොඩි දෙයක් හරි පුළුවන් වුණා නම් සහ බැරි එක දෙයක් හරි දැනගත්තා නම් සතුටුයි. සහ හිතනවා කටට ගොඩක් තේරුණා කියලා වැඩක් වෙන්නේ නැති කියලා. ඊට කට්ටියට ඕන නම් මෙතනින් එහාට ගණන් ටිකක් කරන්න ඕන නම් තේරුණා නම් වැඩක් කරන්න පුළුවන් වගේ නම් කටට දවසක් යන්න පුළුවන්. එදා ලෑස්තිලා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි ප්‍රශ්නයකට දෙමට දෙන්න නැහැ. ඒ මොනවද දාගෙන ගන්න පුළුවන්. ඒ නිසා මම මේක මෙතනින් පොඩ්ඩක් ඉවර කරනවා. රෙකෝඩින් එක නවත්තනවා පෝස් කරලා. මේ ටික පොඩ්ඩක් කට්ටිය ගණන් try කරන්න ඊළඟ සතිය තුල මේක ගණන් try කරන්න. ඒතර බැරි වෙන තැන් වුණත් ආයෙ මොකද ඉස්සරහට කරන්න කියලා බලමු. ප්‍රශ්න නැත්නම් මොකටද මේක? එහෙනම් ඉතින් හැමෝටම good luck. එක්සෑම් එකෙන් හොඳ රිසල්ට් එකක් නැස්වලට A+ එකක් වගේ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.